කොහොමද ඔයාලට මම අද අරගෙන ආවෙත් මෙහොම් පාඩමට අදාළ ඔයාලට වටිනා වීඩියෝ එකක්. මේ වීඩියෝ එක හරහා මම ඔයාලට කියලා දෙනවා කොහොමද මූලික අත නිවැරදිව කපාගන්නේ, ඕනෑම මිම්මකට කොහොමද මූලික අත නිවැරදිව කපාගන්නේ කිසිම ගැටලුවක් වෙන්නේ නැතුව. ඒ වගේම තමයි මේ මූලික අත භාවිතා කළා කොහොමද උරහිසට රැළිය දුවත, පෆ් අත, කවුල් අත, බෝරිච්චි අත, බෙල් අත නිර්මාණය කරගන්න කියලා මම මේ වීඩියෝ එක හරහා ඔයාලට කියලා දෙනවා. අත්ම අහනකොට ඔයාලට තියෙන ප්‍රශ්න තමයි වෙලාවකට අතකට හිර වෙනවා. හරියට ඔයාලට මේ කිහිලි කට මෙෂර්මන්ට් එකේම ගන්න බෑනේ. අන්න ඒ ඔයාලට තියෙන ගැටලු වලට උත්තර මේ වීඩියෝ එක පුරාවට තියෙනවා. ඒක නිසා වීඩියෝ එක දිගටම බලන්න. වීඩියෝ එක ටිකක් දික් වෙයි. ඒ වුණාට ස්කිප් කරන්න නැතුව බලන්න. ඔයාලට අත්‍යවශ්‍ය වටිනා දැනගත යුතු කරුණු විතරයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඊට කලින් කියන්න ඕන මේ වීඩියෝ එක බලන්න කලින් ඔයාලා මම කලින් පාඩමක් කළා රැගල් උස කොහොමද නිවැරදිව හොයාගන්නේ කියලා මම මෙතනින් ඔයාලට දාන්න. පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඒකේ ලින්ක් එක දාලා තියන්න. ඒක බලන්න. ඒක බලලා මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලට තවත් පැහැදිලි වෙයි කොහොමද නිවැරදිව අතට ඕන කරන මිමි අපි ගණනය කරගන්නේ කියන එක. අද මම ඔයාලට කියලා දෙන පාඩමෙන් ඔයාලට පුළුවන් අලුත් විලාසිතාවලට අත් නිර්මාණ කරගන්න යන විදිහ ටිකක් ඔයාලට තේරුම් ගත්තාම ඔයාලට ඕනම විලාසිතාවක අත් නිර්මාණයක් කරගන්න පුළුවන් වෙනවා. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි කස්ටමර් කෙනෙක් ඇඳුමක් ගෙනත් දුන්නාම එයාට මේ අත ඕන කියලා කිව්වොත් සමහර අයට ඒ අත කපාගන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඕනම විලාසිතාවක් කරන්න අපිට ඕන මූලික දැනුම. මූලික දැනුම නැත්නම් අපිට අමාරුයි එතනින් එහාට විලාසිතාවක් කරන්න. ඒක නිසා අපිට ඕන මූලික දැනුම මුලින් දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ තියරිය මොකක්ද? මේක මෙහෙම වුණොත් තමයි අපිට මේක හදාගන්න පුළුවන් කියන එක අපි දැනගෙන ඉන්න ඕන. ඉතින් මේ පාඩම වල බලන්න ඊළඟට අපි බලමු මූලික අත් නිර්මාණය කරගන්න ඔයාලට අවශ්‍ය මිමි. අපිට ඕන වෙනවා රැගල් උස. රැගල් උස හදාගන්න විදිහ ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අනිවාර්යෙන් බලන්න. රැගල් උස ඕන වෙනවා. රැගල් උස හදාගන්න දන්නේ නැති කෙනෙක්ට මම දාන්න ක්‍රම කීපයක් තියෙනවා. එක් ක්‍රමයක් දාන්න කිහිලිකට වටමින්ම බෙදීම 2. ඊට අපිට ඕනවා අවශ්‍ය අත උස. කස්ටමර්ට අවශ්‍ය අත උස අපි ලබා ගන්න ඕන. අත උස ලබා ගන්නකොට මෙන්න මේ උරහිස් කෙළවරේ ඉඳලා පහළට තමයි අපි අත උස ලබා ගන්නෙ. ඒ වගේම තමයි එයා වැලමිටෙන් පහළ දිග අතක් ඉල්ලනවා නම් ඔයාලා මෙතන වැලමිට නමලා තමයි උරහිස් කෙළවරේ ඉඳලා පහළට මෙෂර්මන්ට් එක ගන්න ඕන. එතකොට තමයි නිවැරදිම අත උස වලට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඔයාලට ඕන වෙනවා අත කටමින්ම. අත කටමින්ම ගන්නකොට එයා ඉල්ලන අත උස එතනින් ඉවර වෙන තැනින් ගන්න. එයා දිග අතක් ඉල්ලනවා නම් ඔයාලා මතක තියාගන්න මේ හරියට වගේ අතක් ඉල්ලනවා නම් මේක කොට අතක් කියලා හිතන්න එපා. මේක වල දිග අතක් විදියට හිතන්න. මේ හරියට වගේ අතක් එනකොට මෙතන අත්කට ගන්න. ඒ වගේම තමයි මේ හරියනොත් අත්කට මැන ගන්න. වැලමිටෙන් පහළට අත්කටක් ඉල්ලනවා නම් ඔයාලට පුළුවන් අත උස ඉවර වෙන තැනින් ඊට පස්සේ මෙන්න මේ හරියෙන් ආයේ වැලමිට හරියෙන් මෙන්න මේ හරියෙන් මෙහෙම අත්කටවල් කීපයක් ගන්න. එතකොට ඔයාලට fit on free ඇඳ ගමන් මෙෂර්මන්ට් එක හරි ඔයාලට හරියට මෙෂර්මන්ට් එක හදා ගන්න පුළුවන්. මට වෙලා තියෙන සිද්ධියක් තමයි සමහර කෙට්ටු අය ඉන්නවා කලාතුරකින් එන්නේ සමහර කෙට්ටු අය ඉන්නවා. එයාලගේ මේ වැලමිට හරිය ඔයාලටත් හම්බෙලා ඇති සමහර කස්ටමර්ලගේ මේ වැලමිට හරිය මහතයි. මෙහි ඊට වඩා කෙට්ටුයි. වැලමිට හරිය සාමාන්‍යයෙන් අපේ මෙහිමනේ මෙහි මහතයි. අත මෙහාට යනකොට කෙට්ටු වෙලා යනවා. සමහර කෙට්ටු අයගේ තියෙනවා මෙන්න මේ වැලමිට මහතයි. මෙහාට වඩා වැලමිට මහතයි ඉන්නවා. එතකොට ඔයාලා මේ අත්කටවල අරගෙන තිබ්බොත් ඔයාලට එහෙම යාගේ ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න පුළුවන්. ඒක නිසායි මම කියන්නේ අත්කටවල් කීපයක් ගන්න. එතකොට ඔයාලට නිවැරදිව ඇඳුමක් මහ ගන්න පුළුවන්. අතක් නිර්මාණය කරන්න මූලික මිමි 3යි ඕන වෙන්නේ. අපි ඒ 3 ගැන කතා කරා. රැගල් උස, අත උස සහ අත කට වටමින්ම කියන 3 තමයි අපිට ඕන වෙන්නේ. ඊළඟට අපි බලමු කොහොමද මේ මිමි ගණනය කරගන්නේ කියලා. රැගල් උස ගණනය කරගද්දී ඔයාලා මෙන්න මේ විදිහට ගණනය කරගන්න. පපුව වට 36ට අඩුයි නම් රැගල් රේඛාවට අඟල් භාගයක් එකතු කරන්න. පපුව 36ට වැඩි නම් රැගල් රේඛාවට අඟල් 3 කාලක් එකතු කරන්න. පපුව 42ට වැඩි නම් රැගල් රේඛාවට අඟලක් හෝ අඟල් 1මාරක් එකතු කරන්න. මේ විදිහට රැගල් රේඛාවට මිමි එකතු කරගන්න කියන්නේ සමහර වෙලාවට ඔයාලගේ ඇඳුමේ කිහිලි කටට ඔයාලා කපා ගන්න අත අල්ල ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ අතේ කිහිලි කට පොඩි වෙනවා. අන්න ඒක වළක්ව ගන්න තමයි මම මේ කියන්නේ මේ විදිහට මෙෂර්මන්ට් එකතු කරගන්න කියලා. ඔයාලා මෙහෙම එකතු කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට වැඩි වුණොත් කපලා දා ගන්න පුළුවන්. අතකට මදි වුණොත් තමයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ. ඒක නිසා පපුවට මිම්ම බලලා අවශ්‍ය ප්‍රමාණය එකතු කරගන්න.
අත උස ගත්තහම ඔයාලට අත උසට අඟල් එකක් හෝ එකහමාරක් එකතු කරන්න ඕන. උසට අඟල් භාගයක් මෙහුම් වාසි යනවා. ඊට පස්සේ වාටිය වල හීනියට මහනවා නම් ඔයාලට අඟලක් ඇති. ඒ කියන්නේ අඟල් භාගයයි වාටියට තියෙන්නේ. අඟල් එකහමාරක් තියාගත්තොත් වාටියට අඟලක් තියෙනවා මෙහුම් වාසි. මේක ඔයාලට කැමති විදිහට එකතු කරගන්න. අත උසට අඟලක් හෝ අඟල් එකහමාරක් එකතු කරගන්න. ඊළඟට අත කට වටමින්ම කට වටමින්මට ඔයාලට පුළුවන් අඟලක් හෝ අඟල් දෙකක් මැහුම් වාසි එකතු කරගන්න. අපි මේ එකතු කරන මැහුම් වාසි වලින් ඔයාලට පුළුවන් ඇඳුමක වෙනසක් තිබ්බොත් හදාගන්න. ඒකයි අඟලක් වුණත් කමක් නැහැ, අඟල් දෙකක් වුණත් කමක් නැහැ. සමහර අයගේ මෙෂර්මන්ට් වෙනස් වෙනවා, සමහරට අපිට වරදින්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක අපි මේ තියාගන්න මැහුම් වාසි වලින් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපිට වැරදුනොත් එහෙම අපිට ඒ දේවල් හදාගන්න පුළුවන්. ඒක නිසා කටමින්මට අඟලක් හෝ අඟල් දෙකක් මැහුම් වාසි එකතු කරන්න. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ අත් නිර්මාණය කරගන්නේ කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මේ channel එක හරහා ඔබට විවිධ මාතෘකා යටතේ ඔබට වටිනා වීඩියෝස් නිතරම අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ දිනපතා බලන්න ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් ළඟම තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඒ වගේම all කියන bell icon එක click කරලා තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. මුලින්ම අපි බලමු කොහොමද මූලික අත නිර්මාණය කරගන්නේ කියලා. මම අද මේ වගේ කඩදාසියක තමයි ඔයාලට නිර්මාණය කරලා පෙන්නන්නේ. ඔයාලට පැහැදිලි වෙන්න. මේ විදිහට රෙදි කොටස අරගෙන දෙකට නවලා නැම්ම තමාගේ පැත්තට හිටින් එලා ගන්න. එතකොට ඔයාලට මේකෙන් එක අතයි කපා ගන්න පුළුවන්. ඔයාලට අත් දෙකම කපන්න ඕන නම් මේකම ඔයාලට පුළුවන් දෙකට නවලා කපා ගන්න. එතකොට අත් දෙකම එකපාර කපා ගන්න පුළුවන්. අත් දෙකම එකපාර කපනවද වෙන වෙනම කපනවද කියලා තීරණය කරන්න ඕන ඔයාලගේ අතේ උස සහ තියෙන රෙදි ප්‍රමාණය අනුව. මල් ළඟ තියෙන කඩදාසියේ කුඩා නිසා මම මේ විදිහට එක අතක් විතරයි නිර්මාණය කරගන්නේ. මුලින්ම රෙද්දේ ඇද ඇරලා උඩින් රේඛාවක් ඇඳ ගන්න. නැම්ම තමන්ගේ පැත්තට හිටින් එලා ගන්න. නැම්මේ සිට තමයි අපි මිමි ලකුණු කරගෙන යන්න ඕන. මුලින්ම ඉහළින් අපි ඇඳගත්ත රේඛාවේ ඉඳලා පහළට අඟල් 4.5ක් පාත් කරනවා. මේක සම්මත මිම්මක්. අවුරුදු 12ට අඩු ළමුන් සඳහා අපි අඟල් 3.5ක් වගේ තමයි පාත් කරන්නේ. ඊට වැඩි අය සඳහා අපි අඟල් 4.5ක් සම්මතයක් විදියට පාත් කරනවා. ඊළඟට නැවතත් අපි ඇඳගත්ත රේඛාවේ ඉඳන් පහළට අත උස 5.5යි මං ඒකට අඟල් භාගයක් උරහිසට මැහුම් වාසි තියලා මෙන්න මේ විදිහට අඟල් 6ක් ලකුණු කරනවා. ඊළඟට මම එතන ඉඳලා අඟලක් පහළට ලකුණු කරනවා වාටිය සඳහා. ඊළඟට ඇඳගත් ලක්ෂ හරහා මෙන්න මේ විදිහට තිරස් රේඛාවන් අඳිනවා. ඊළඟට ඔයාලා මෙන්න මේ රේඛාවේ රැගල් උස ලකුණු කරන්න ඕන. මේකට අපි කියනවා රැගල් රේඛාව කියලා. මගේ පපුව වට 38යි මට ලැබුණ පිළිතුර 8යි. පපුව 36ට වැඩි නිසා අපි අඟල් 3 කාලක් එකතු කරනවා රැගල් රේඛාවට. ඒක නිසා මම මෙන්න මේ විදිහට 8යි 3 කාලක් ලකුණු කරනවා රැගල් රේඛාවේ. ඊළඟට රැගල් උස ලකුණු කරගත් තැනේ සිට ඉහළ කෙළවරට ඇල රේඛාවක් ඇඳ ගන්නවා. ඊළඟට අපි ඇඳගත් ඇල රේඛාව සමාන කොටස් 4කට බෙදා ගන්න ඕන. මම මේ විදිහට ටේප් එක තියලා මේක සමාන කොටස් 4කට බෙදා ගන්නවා. ඔයාලට පේන විදිහට සමාන කොටස් 4කට බෙදාගත්තට පස්සේ මෙන්න මෙතන ඉඳලා අපි අඟල් භාගයක් උඩට ලකුණු කරනවා. ඊළඟට මෙන්න මෙතන ඉඳලා අඟල් කාලක් පහළට ලකුණු කරනවා. ඊට පස්සේ ඇඳගත්ත ලක්ෂ හරහා මෙන්න මේ විදිහට අත්කට හැඩය ඇඳ ගන්නවා. ඊළඟට මෙන්න මේ රේඛාවේ ඒ කියන්නේ අපේ අතේ නියම උස ලකුණු කරගත් රේඛාවේ අතකට වටමින්ම ගණනය කරපු මිම්ම ලකුණු කරනවා. මගේ අතකට වට අඟල් 12යි මම ඒකට මැහුම් වාසි අඟල් දෙකක් එකතු කරලා ඒක දෙකට බෙදලා ලැබෙන පිළිතුර මෙන්න මේ විදිහට මේ රේඛාවේ ලකුණු කරනවා. ඊට පස්සේ කිහිලිකට හැඩයේ ඉඳලා අත්කට ලකුණු කරගත් තැනට මෙන්න මේ විදිහට හැඩ කරගන්නවා. අපි දැන් මූලික අත නිර්මාණය කරගෙන ඉවරයි. අපි දැන් මේක කපා ගමු. මේ විදිහට ඔයාලා වාටිය රේඛාව දිගේ කපා ගන්න. ඊට පස්සේ වාටිය රේඛාව ඇතුල් පැත්තට නවන්න. වාටිය රේඛාව මේ විදිහට ඇතුල් පැත්තට නවලා තියාගෙන කපන්න කියන්නේ. එතකොට ඔයාලට වාටිය රේඛාව ගාව හැඩයක් එනවා. ඒ හැඩය ඔයාලට වාටිය මහ ගන්න ලේසි කරනවා. ඔන්න අපි මූලික අත කපාගෙන ඉවරයි. ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. හරිම ලේසියෙන් අපිට මේ අත හදා ගන්න පුළුවන්. ඔයාලට පැහැදිලි ඇති මම වාටිය ළඟින් මේ විදිහට නමලා කැපුවේ මෙන්න මේ හැඩය එන නිසා. එතකොට අපිට මෙන්න මේ විදිහට වාටිය නමලා මහ ගන්න පුළුවන්.
ඔයාලා අත කපලා ඉවරුණාට පස්සේ මෙන්න මේ විදිහට දෙකට නවලා අනිවාර්යෙන් මැදින් කට් මාක් එකක් දාගන්න. ඊළඟට අපි බලමු මූලික අත භාවිතා කරලා කොහොමද උරහිසට රැළියදු අතක් නිර්මාණය කරගන්නේ කියලා. අපි හදාගත්ත මූලික අතේ බ්ලොක් එක මම තවත් කඩදාසියක මේ විදිහට තියලා පින් කරගන්නවා. ඔයාලා මෙතනදී උඩට ඉඩ ටිකක් තියලා තමයි මේක පින් කරගන්න ඕන. මම ඔයාලට එකම බ්ලොක් එකේ නැතුව මේ විදිහට වෙන වෙනම කියලා දෙන්නේ ඔයාලට පැහැදිලි වෙන්න. අත නිර්මාණය කිරීමේදී ඔයාලට මෙන්න මෙතන ඉඳලා උඩට අඟලක් එකහමාරක් එහෙම නැත්නම් අඟල් දෙකක් දෙකහමාරක් ලකුණු කරන්න පුළුවන්. මේක ඔයාලා තීරණය කරන්නේ ඔයාලට අවශ්‍ය රැලි ප්‍රමාණය අනුව. ඔයාලට රැලි ටිකක් ඕන නම් අඟලක් වගේ ලකුණු කරන්න පුළුවන්. ඊට වැඩි ඕන නම් අඟල් දෙකක් දෙකහමාරක් ලකුණු කරන්න පුළුවන්. මට අවශ්‍ය රැලි ප්‍රමාණයට මම අඟල් එකහමාරක් උඩට ලකුණු කරනවා. ඊළඟට අපි ලකුණු කරගත් තැනේ ඉඳලා මෙන්න මේ මැද දක්වා අපි මේක හැඩ කරගන්නවා. අපි දැන් මේ අතත් නිර්මාණය කරගෙන ඉවරයි. අපි බලමු කොහොමද කපාගන්නේ කියලා. කපලා ඉවරුණාට පස්සේ ඔයාලට පේන්නේ මේ විදිහට සාමාන්‍ය අතට වඩා උරහිසට රැළියදු අතේ උඩින් මෙන්න මේ විදිහට ටිකක් උල ගතිය තියෙනවා. මේකෙත් අපි හරි මැදින් දෙකට නවලා කට් මාක් එකක් දාගන්නවා. ඔයාලට අවශ්‍ය පරිදි රැලි දාගන්න ඕන මෙන්න මෙතනින්. ඊළඟට අපි බලමු කොහොමද පෆ් අත සහ කවුල් අත නිර්මාණය කරගන්නේ කියලා. මේ දෙකටම එකම බ්ලොක් එක තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මූලික අතේ බ්ලොක් එක මම මේ විදිහට නැම්මට තියාගෙන පින් කරගෙන තියෙනවා. මෙතනදිත් ඔයාලා කලින් අතේ වගේම මෙන්න මෙතන ඉඳලා උඩට අඟල් 4මාරක් ලකුණු කරනවා. ඔයාලා යොදා ගන්න අත්විලාසිතාව අනුව ඔයාලට මේ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඊළඟට ලකුණු කරගත් තැනේ ඉඳලා මෙන්න මේ මැද දක්වා අපි අත් හැඩය ඇඳ ගන්නවා. කලින් අතේ වගේමයි කිසි වෙනසක් නැහැ. මේ විදිහට අත් හැඩය ඇඳගෙන අපිට මේක කපා ගන්න තියෙන්නේ. ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. උරහිසට රැළියදු අතට වඩා පෆ් අතේ උඩ තියෙන උලගතිය වැඩි. ඔයාලට පැහැදිලි ඇති. අපි කලින් වගේම මේකෙත් මැද්දෙන් කට් මාක් එකක් දාගන්නවා. පෆ් අතේ රැලි යොදන විදිය තීරණය කරන්නේ ඔයාලගේ අතේ පැටර්න් එක අනුව. කවුල් අත නිර්මාණය කරගන්නෙත් මේ බ්ලොක් එකෙන්ම තමයි. පෆ් අතේ හා කවුල් අතේ වෙනස පෆ් අතේ රැලි උඩට සහ කවුල් අතේදී රැලි පහළට එල්ලා වැටෙන විදිහට තමයි අපි හදාගන්න ඕන. ඔයාලට පැහැදිලි වෙන්න මම රූප සටහන් කීපයකුත් එකතු කරන්නම්. කවුල් අත නිර්මාණය කිරීම සඳහා වඩාත්ම සුදුසු කඩා හැලෙන මැටීරියල්. ඊළඟට අපි බලමු කොහොමද බෝරිච්චි අත නිර්මාණය කරගන්නේ කියලා. මං කලින් වගේම මූලික අත නැම්මකට තියලා මේ වගේ පින් කරගත්තා. කලින් අත් නිර්මාණය කරගත්ත විදිහටම මෙන්න මෙතන ඉඳලා අපි අඟල් 4මාරක් ඉහළට ලකුණු කරනවා. මේ ප්‍රමාණයත් ඔයාලට අවශ්‍ය පරිදි වැඩි කරගන්න අඩු කරගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ රැගල් රේඛාවේ සිට ඉදිරියට තවත් අඟල් 4මාරක් ලකුණු කරනවා. ඔයාලට පැහැදිලි වෙන්න මම ලියලා තියෙනවා. ඊළඟට නියම අත උස රේඛාව ඉඳන් ඉදිරියටත් අපි අඟල් 4මාරක් ලකුණු කරනවා. ඊළඟට මම වාටිය රේඛාවත් මෙන්න මේ විදිහට දික් කරගන්නවා. ඊට පස්සේ අපි ලකුණු කරගත් ලක්ෂ මෙන්න මේ විදිහට හැඩ කරගන්න ඕන. මම මුලින්ම පැන්සලෙන් හැඩ කරගෙන ඔයාලට පේන්න මේ විදිහට හැඩ කරගත්තා. මේක ඔයාලා අතේ හුරුවට හැඩ කරගන්න. ඊළඟට මෙන්න මේ ලක්ෂ දෙකත් යා කරලා හැඩ රේඛාවක් ඇඳගන්න. අපි දැන් බෝරිච්චි අත නිර්මාණය කරගෙන ඉවරයි. අපි බලමු කොහොමද මේක කපාගන්නේ කියලා. ඔයාලා මේක කපා ගද්දිත් මෙන්න මේ විදිහට වාටිය රේඛාව ඇතුළට නමලා කපා ගන්න. එතකොට ඔයාලට වරදින්නේ නැතුව කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ කපලා ඉවර කරගත්ත බෝරිච්චි අත. බෝරිච්චි අතේත් රැලි ඔයාලට ඔයාලගේ විලාසිතාව අනුව දාගන්න පුළුවන්. ඊළඟට අපි බලමු කොහොමද බෙල් අත නිර්මාණය කරගන්නේ කියලා. මේ සෑම අතක්ම නිර්මාණය කරගන්න මම භාවිතා කරේ මූලික අතේ බ්ලොක් එක. මම මෙන්න මේ විදිහට බ්ලොක් එක තියලා පින් කරගෙන තියෙනවා. මේ අත නිර්මාණය කිරීමේදීත් කලින් අත් වගේම තමයි මෙන්න මෙතන ඉඳලා ඉහළට අඟල් 4මාරක් ලකුණු කරනවා.
මේ ලකුණු කරන ප්‍රමාණය ඔයාලට ඔයාලගේ විලාසිතාව අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. ඔයාලට බෙල් අතේ උරහිසට රැලි අවශ්‍ය වෙන්නේ නැත්නම් මෙතනින් ඉහළට මිමි ලකුණු කරන්න එපා. මෙතන තියෙන හරි මිම්ම ලකුණු කරගන්න. ඊළඟට ඔයාලා කලින් බෝරිච්චි අතේ ලකුණු කරපු විදිහටම මෙන්න මේ රැගල් රේඛාවේ ඉඳලා ඉදිරියට අඟල් 4.5ක් ලකුණු කරන්න. මේ අඟල් 4.5ත් ඔයා ලකුණු කරන්න එපා. ඔයාලට උරහිසට රැලි අවශ්‍ය වෙන්නේ නැත්තම් මේ තියෙන හරි මිම්මම ලකුණු කරගන්න. ඊළඟට මෙන්න මේ වාටිය රේඛාව ළඟ හරි මිම්ම ලකුණු කරගන්න ඕන. මට කියන්න අමතකුණ වැදගත් දෙයක් තමයි ඔයාලා බ්ලොග් එක භාවිතා කරලා මේ විදිහට අත් නිර්මාණය කරගන්නවා නම් ඔයාලට මේ මූලික අතට වඩා ටිකක් දිගට අත නිර්මාණය කරගන්න ඕන නම් ඔයාලා හැම වෙලාවෙම අතේ දිග ලකුණු කරන්න ඕන මූලික අතේ හරි මිම්මේ ඉඳලා. ඒ කියන්නේ මූලික අතේ කෙළවරේ ඉඳලා පහළට තමයි ඔයාලා මිම්ම ලකුණු කරන්න ඕන. ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඊළඟට ඔයාලා කලින් බෝරිච්චි අතේ හැඩ කරගත්තා වගේම මේකත් හැඩ කරගන්න ඕන. ඊළඟට අපි මූලික අතේ බ්ලොක් එක අයින් කරගෙන ඔයාලා වාටිය රේඛාවේ මිම්ම ලකුණු කරගත් තැනට මෙන්න මේ විදිහට හැඩ කරගන්නවා. ඊළඟට අපි මේකත් කපා ගමු. කපාගෙන ඉවරුණාට පස්සේ ඔයාලට බෙල් අත පේන්නේ මෙන්න මේ විදිහට. අපි ඒකෙත් හරි මැද්දෙන් කට් මාක් එකක් දාගන්නවා. අපි දැන් අත් වර්ග 6ක් කපන විදිහ ඉගෙන ගත්තා. අපි දැන් බලමු හරියටම කිහිලි කටක් නිර්මාණය කරගෙන කොහොමද මේ අත් වර්ග මහගන්නේ කියලා. කිහිලි කට නිර්මාණය කරගන්න විදිහත් මම ඔයාලට පෙන්නන්නේ මේ වගේ කඩදාසියක නැම්ම තමන්ගේ පැත්තට හිටින්න එලා ගන්න. නැම්මේ සිට ඉදිරියට තමයි අපි මිමි ලකුණු කරන්නේ. මුලින්ම රෙද්දේ ඇද ඇරලා මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඊළඟට ඇඳගත්ත රේඛාවේ උරහිස මිම්ම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරපු මිම්ම ලකුණු කරනවා. මම මේ දැන්ට නිකම් මිම්මක් ලකුණු කරේ. ඊළඟට උරහිස් රේඛාවේ ඉඳලා පහළට රැගල් උස ලකුණු කරන්න ඕන. රැගල් උස ලකුණු කළා ඒ හරහාත් අපි තිරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඊළඟට උරහිස් රේඛාව හා රැගල් රේඛාව අතර ලම්බක රේඛාවක් ඇඳ ගන්නවා. ලම්බක රේඛාවක් කියලා කියන්නේ හරි කෙලින් රේඛාවක්. ඔයාලට තේරෙනවා ඇති මේ රේඛාවේ තියෙන ගානම තමයි මේ රේඛාවෙත් තියෙන්නේ. ඊළඟට උරහිස් රේඛාවේ ඉඳලා පහළට අඟල් 1.3 කාලක් පහත් කරනවා උරහිස් හැඩය සකසා ගැනීම සඳහා. මේක සම්මත මිම්මක්. මේක කුඩා ළමුන් සඳහා අඟලක් වගේ තමයි අපි පාත් කරන්නේ. ඊළඟට පහත් කළ තැනේ සිට මෙන්න මේ කෙළවරට හැඩ රේඛාවක් අඳිනවා. ඊළඟට මෙන්න මෙතන හරි මැද ලකුණු කරගෙන එතන ඉඳලා අඟල් භාගයක් ඇතුළට ලකුණු කරනවා. මන් දැන් ඔයාලට මේ නිල් පාටින් ලකුණු කරන්නේ ඉස්සරහා පළුවේ කිහිලි කට නිර්මාණය කරගන්න ආකාරය. ඊළඟට ඇතුළට ලකුණු කරගත් අඟල් භාගය හරහා මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඊළඟට මේ පපු රේඛාවේ පපුව වට හතරට බෙදලා ඒකට අඟල් 1.5ක මැහුම් වාසි එකතු කරලා ලකුණු කරගන්නවා. ඊළඟට මම උරහිසේ සිට පහළට ඉන උසට අඟලක් එකතු කරපු මිම්ම ලකුණු කරලා එතන ඉඳලා හරහට ඉන වට මිම්ම හතරට බෙදලා ඒකට අඟල් 1.5ක් එකතු කරපු මිම්ම ලකුණු කරලා පපු රේඛාවේ ඉඳලා ඉන රේඛාව දක්වා හැඩ කරගන්නවා. මේ දේවල් ගැන පැහැදිලි වීඩියෝ එකක් මම ඔයාලට ඉස්සරහට දෙන්නම්. මට මෙතනදී ඔයාලට පෙන්වන්න ඕන හරියටම කිහිලි කට නිර්මාණය කරගන්න විදිහ. අඟල් භාගයක් ඇතුළට ලකුණු කරලා ඇඳගත්ත රේඛාවේ ඉඳලා පපු රේඛාව දක්වා මෙන්න මේ විදිහට ඉස්සරහා පළුවේ කිහිලි කට හැඩ කරගන්නවා. මම ඔයාලට මේ ලකුණු කරලා තියෙන තැන් හරහා තමයි ඔයාලා ඉස්සරහා පළුව කපා ගන්න ඕන. ඊළඟට අපි බලමු කොහොමද පිටිපස පළුවේ කිහිලි කට නිර්මාණය කරගන්නේ කියලා. ඔයාලා දැකලා ඇති සමහර අය ඉස්සරහ පළුවට වඩා පිටිපස පළුව අඟලක් උස්සනවා. ඒත් සමහරක් අය ඉස්සරහ පළුව හා පිටිපස පළුව දෙකම එක සමානව තමයි කපා ගන්නෙ. මං අද ඔයාලට මේ ක්‍රම දෙකටම කොහොමද කිහිලි කට නිර්මාණය කරගන්නේ කියලා දෙනවා. පිටිපස පළුවේ කිහිලි කට නිර්මාණය කරනකොට අපි ඇතුළට ලකුණු කරපු අඟල් භාගය ගණන් ගන්නේ නැහැ. අපි කලින් ඇඳගත්ත රේඛාව හරහාම තමයි කිහිලි කට නිර්මාණය කරගන්නේ. ඔයාලා පළු දෙකම එක සමානව කපා ගන්නවා නම් මෙන්න මෙහෙම තියෙනකොට පළු දෙක කපා ගන්න. එහෙම නැතුව ඔයාලා පිටිපස පළුව අඟලක් උස්සනවා නම් මෙන්න මේ තැන් වලින් අඟල ගානේ උස්සලා මේක හැඩ කර ගන්න ඕන.
ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා මම මේ රතු පාටින් ලකුණු කරන්නේ පිටිපස පළුව. මේ තියෙන ඔයාලට පෙන්වන්න මම කපාගෙන උරහිස් ජොයින් කරගත්ත ඇඳුමක කොටසක්. ඔයාලට පේනවා ඇති මම මේකේ උරහිස් දෙක දෙවිදියකට කපලා තියෙන්නේ. එක පැත්තක සමානව පළු දෙකම කපාගෙන තියෙනවා. අනිත් පැත්තේ උරහිස මම අඟලක් උස්සලා තමයි මහගෙන තියෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එකකින් හින්දා තමයි මම මෙහෙම කපාගෙන තියෙන්නේ ඔයාලට පැහැදිලි කරන්න. ඔයාලට පැහැදිලි වෙන්න මම ෆ්‍රන්ට් එක සහ බෑක් එක ලකුණු කරලා තියෙනවා. මම මෙතන අඟලක් උඩට උස්සලා කෑල්ලක් මූට්ටු කරලා තියෙනවා. අපි දැන් බලමු මේ ක්‍රම දෙකටම කපාගත්ත කිහිලි කටවල් සඳහා කොහොමද අතක් අල්ලගන්නේ කියලා. පළු දෙකම සමානව කපාගත්තාම ඔයාලා අතක් අල්ලනකොට උරහිසේ සිට ඉදිරි පළුව දක්වා අඟල් භාගයක් පාත් කරලා මාක් එකක් දාගෙන ඔයාලා අතේ හරි මැදට දාගත්ත කට් මාක් එක මෙන්න මේ මාක් එක උඩට හිටින තියාගෙන තමයි මැද ඉඳලා දෙපැත්තට අත අල්ලන්න ඕන. පිටුපස පළුව අඟලක් උස්සලා අපි කිහිලි කට නිර්මාණය කරගත්තොත් අපි මේ කිහිලි කටේ හරි මැද මෙන්න මේ විදිහට නමලා එතනින් කට් මාක් එකක් දාගන්න ඕන. ඊළඟට ඔයාලා මෙන්න මේ දාගත්ත කට් මාක් එකට අතේ හරි මැදින් දාගත්ත කට් මාක් එක තියලා තමයි දෙපැත්තට අත අල්ල ගන්න ඕන. අපි දැන් බලමු අපි කතා කරපු අත් වර්ග 6ම කොහොමද මහගන්නේ කියලා. මුලින්ම අපි බලමු කොහොමද සාමාන්‍ය අත මහගන්නේ කියලා. මුලින්ම ඔයාලා මෙන්න මේ විදිහට වාටිය මහගන්න. ඊට පස්සේ ඔයාලා කිහිලි කට කපාගෙන තියෙන ක්‍රමය අනුව මං කියලා දුන්නු ක්‍රමයට අත තියලා මැද්දේ ඉඳලා දෙපැත්තට මහගන්න. ඔයාලට පේනවා මෙන්න මෙතන බොහොම ටිකක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. ඔයාලට මෙහෙම ඉතුරුනාට කමන්නේ මේක කපලා අයින් කරගන්න පුළුවන්. මම දැන් මහගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති. ඔයාලට මම මෙතනදී ආයෙ වැදගත් කන්නක් කියන්නම්. ඔයාලා අත කටක් මහනකොට අනිවාර්යෙන් ඩබල් මහගන්න. මොකද මේ වගේ තැන් ඉක්මනට මැහුම් ලිහිලා යන්න බලනවා. ඒක නිසා. ඊළඟට අපි බලමු කොහොමද උරහිසට රැළිය දුවත මහගන්නේ කියලා. ඒකෙත් ඔයාලා මේ විදිහට මුලින්ම වාටිය මහගන්න. ඊළඟට මෙන්න මෙතන ඔයාලට අවශ්‍ය පරිදි රැලි දාගන්න. මෙන්න මේ විදිහට කට් මාක් එකේ ඉඳලා දෙපැත්තට ලකුණු කරලා අපි ඒ ලකුණු කරගත්ත ටික රැලි කරගන්න ඕන. ඊළඟට අත දෙකට නවලා ඒකේ මැදින් මාක් එකක් දාගෙන කිහිලි කටේ කට් මාක් එකට තියලා දෙපැත්තට මහගන්නවා. එතනදී ඔයාලට කියන්න ඕන ඔයාලට කිහිලි කට වටේට අත අල්ලගෙන යනකොට අත් කට මදි වුණොත් ඔයාලට පුළුවන් රැලි කඩලා අත් කට අල්ලගන්න. එහෙම නැත්නම් අත මෙතන ඉතිරි වුණොත් ඔයාලට පුළුවන් ඒ කොටස උරහිසට රැලි කරලා දෙන්න. පේනවා මම දැන් උරහිසට රැළියදු අතත් මහගෙන තියෙන්නේ. ඊළඟට අපි බලමු කොහොමද බෝරිච්චි අත මහගන්නේ කියලා. බෝරිච්චි අත මහනකොට ඔයාලා බෝරිච්චි අත උඩින් රැලි කරන්න කලින් කිහිලි කටට තියලා බලන්න රැලි සඳහා අපිට කොච්චර රෙදි ප්‍රමාණයක් තියෙනවද කියලා. එහෙම බලලා ඒ ප්‍රමාණය ලකුණු කරගෙන අපි ඒ ටික රැලි කරගන්න ඕන. අත රැලි කරගත්තට පස්සෙත් ඔයාලා කිහිලි කටට තියලා බලන්න අත් කටේ ගානට ඔයාලා අත රැලි කරගෙන තියෙනවද කියලා. අත රැලි කරගත්තට පස්සේ අත දෙකට නවලා ඒකේ හරි මැදින් මාක් එකක් දාගන්න. ඊළඟට මම අතේ වාටිය මහගෙන අත් වටමිම්මට ගැලපෙන විදිහට ඉලස්ටියක් රිංගව ගන්නවා. ඔයාලට මේ බෝරිච්චි අත භාවිතා කරලා විවිධ වර්ගයේ අත් මෝස්තර කරගන්න පුළුවන්. මම ඔයාලට රූප සටහන් ටිකක් එකතු කරන්නම්. ඔයාලට අදහසක් ගන්න. ඒ හරි මැදින් දාගත්ත මාක් එක කිහිලි කටේ කට් මාක් එක උඩට තියලා මම දෙපැත්තට මේක මහගන්නවා. මේ තියෙන්නේ මම මහගත්ත බෝරිච්චි අත. ඔයාලට පැහැදිලි ඇති. ඊළඟට අපි බලමු කොහොමද බෙල් අත මහගන්නේ කියලා.
බෙල්ලත මහන්න කලින් මං ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි බෙල්ලත කපා ගන්න කියලා. බෙල්ලත කපා ගන්නකොට ඔයාලා රෙදි කොටස මෙන්න මේ විදිහට තියලා කපා ගන්න එපා. රෙදි නැත්තම් මේ විදිහට කැපුවට කමක් නැහැ. ඔයාලට රෙදි ඇතිපමණ තියෙනවා නම් ඔයාලට පුළුවන් අපි ප්ලේයර් සයිඩ් රෙද්ද නමන විදිහට රෙද්ද ත්‍රිකෝණාකාරව නමලා බ්ලොක් එක තියලා කපා ගන්න. බෙල්ලත මේ විදිහට කපපුවාම තමයි ලස්සනට තියෙන්නේ. මේ තියෙන්නේ මම කපාගත්ත බෙල්ලත. ඔයාලා බෙල්ලතේ වාටිය මහනකොටත් ප්ලේයර් සායේ වාටිය මහන විදිහට මහගන්න. මම නම් දැන් මේකේ ඕවර්ලොක් කරගෙන විතරයි තියෙන්නේ වීඩියෝ එකට නිසා. ඊට පස්සේ ඔයාලා බෝරිච්චි අතේ වගේම කිහිලි කටට තියලා බලන්න කොච්චර ප්‍රමාණයක් අපිට මේක රැලි කරගන්න පුළුවන්ද කියලා. එහෙම බලලා අවශ්‍ය ප්‍රමාණය රැලි කරගෙන අත හරි මැද්දෙන් දෙකට නමලා මාක් එකක් දාගෙන කිහිලි කටේ මාක් එකට තියලා මැද්දේ ඉඳලා දෙපැත්තට අත අල්ලගෙන යනවා. මේ තියෙන්නේ මහල ඉවර කරගත්ත බෙල්ලත. ඔයාලට පේනවා ඇති මේ අත හරිම ලස්සනයි. ඔයාලට මේ බ්ලොක් එක භාවිතා කරලා විවිධ විලාසිතාවයේ අත්වර්ග කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද පෆ් අත සහ කවුල් අත නිර්මාණය කරගන්න කියලා. මේකෙත් ඔයාලා මුලින්ම වාටි මහගෙන ඉන්න. ඊළඟට ඔයාලා කලින් අත් දෙකේ කරා වගේම කිහිලි කට වටේට තියලා බලන්න අපිට රැලි සඳහා කොච්චර මේකේ රෙදි ප්‍රමාණයක් තියෙනවද කියලා. එහෙම බලලා ඔයාලගේ විලාසිතාවට ගැලපෙන විදිහට මේකට රැලි එකතු කරගන්න පුළුවන්. ඔයාලා මේකෙන් කවුල් අත නිර්මාණය කරනවා නම් මෙන්න මේ විදිහට පහළට කඩා හැලෙන්න තමයි අපි රැලි නිර්මාණය කරගන්න ඕන. ඔයාලට පැහැදිලි ඇති මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම්. කවුල් අත නිර්මාණය කිරීමට ගොඩක්ම සුදුසු වෙන්නේ කඩා හැලෙන මැටීරියල්. මම මේ අරන් තියෙන මැටීරියල් එක ගැලපෙන්නේ නැහැ. ඔයාලට අදහසක් ගන්න තමයි මම මේ පෙන්නන්නේ. මේ විදිහට රැලි හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේකෙත් හරි මැද්දෙන් කට් මාක් එකක් දාගෙන කලින් අත අල්ලගත්ත වගේම කට් මාක් එකේ ඉඳලා දෙපැත්තට අත අල්ලගන්න. මං හිතනවා අද වීඩියෝ එක ගොඩක් දික්ුණත් ඔයාලා මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාලගේ අදහස් වගේම මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාලගේ ගැටලු මට පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු.